බුද්ධ සම්පන්න පින්වත්නි, අප මේ දේශනා මාලාවෙන් චන්න සූත්‍රය අරලා ධර්ම දේශනාවට අවස්ථාවගෙන ඉන්නේ. ඒ වාරයේදී අපි ප්‍රකාශ කළේ විඥාන පත්‍ය නාම රූපං කියන පදය සහ විඥාන නිරෝධහ නාම රූප නිරෝධහ කියන පදය අරලා විස්තරයක්. එහිදී අපි ප්‍රකාශ කළේ පොත්පත්වල දැක්වෙන අදහස් සහ ප්‍රායෝගික වශයෙන් මේ ධර්මයේ කෙසේ අත්දැකිය යුතුද යන පිළිබඳ තරමක විස්තරයක්. අද අප කතා කිරීමට බලාපොරොත්තු වුණේ නාම රූපච්ඡ සලආයතනං කියන පදය අලෙල්ලා සුදු ධර්ම දේශනාව. ඊට ප්‍රථමයෙන් මට සිතුණා මේ නාම රූපච්ඡ විඥානං කියන එකම අලෙල්ලා බුදු පියාණන් වහන්සේ විසින් වදාළ සූත්‍රයක ඇති ඊතා රසවත් ධර්ම කොටසක් ප්‍රකාශ කිරීම සුදුසුයි කියලා. දීඝනිකායේ තියෙනවා මහා ප්‍රධාන සූත්‍රය කියන සූත්‍රයක්. මේ සූත්‍රයේ දැක්වෙන්නේ විපස්සී සික්ඛේ වෙස්සබෝ කපසංග කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා පිළිබඳ විස්තර. ඒ බෝධිසත්වයන් වහන්සේලාගේ දෙමාපියන් කවුද? හැදී වැඩුණු හැටි, ඊට පස්ව මහ බෙනික් මං කරපු ආකාර, වජ්‍රාසන මත වැඩ ඉඳගෙන බුද්ධත්වයට පත් වූ ආකාරය, එලෙසින්ම අද්විසාවක ස්වාමීන් වහන්සේලාගේ නම් මේ ආදී විස්තරයි මේ මහා ප්‍රධාන සූත්‍රයේ දැක්වන්නේ. එහිදී එක එක බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් වෙන වෙනම කරුණු බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. අපට අදාළ කොටස විඥාන පත්‍ය නාම රූපං කියන කොටස. ඒ අදාළ කැලේ පමණයි අප මෙහිදී දේශනාවට උපයෝගී කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වීමට ප්‍රථම කල්ප 91කට පෙරයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. කල්පයක් කියන්නේ එසේ මෙසේ කාලයක් නෙවෙයි. කල්ප 91කට පෙර වැඩ සිටින ලද ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාවදායි. ඒක කියන්නට කිය යුතු දෙයක් නෙවෙයි. එදා කල්ප 90කට පෙර උන්වහන්සේගේ බෝධිසත් මූලයේ යම් සිතක් පැවතුනා නම් ඒ සිතිවිලි ඔක්කොම නැතුව ගියා. ඒ මොහොතේම ඇති වී නැති වී ගියා. විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑව නැති වුණා. නමුත් කල්ප 91කට පසුව අපේ බුදුරජාණන් වහන්සේට පේනවා එදා කල්ප 90කට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිත වැඩ කළේ මේ විදිහටයි සම්මා සම්බුද්ධත්වයට පත් වීමට කියලා. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඉද්ධි ශක්තිය අචින්ත්‍යයි. උන්වහන්සේගේ සමාධි ශක්තිය අසම සමයි. උන්වහන්සේගේ ප්‍රඥාව වතුල්‍යයි. එවැනි අසම සම ප්‍රඥාවකින් සමාධියකින් සහ ඉද්ධි ශක්තියකින් යුතු බුදුරජාණන් වහන්සේට හැකියකම තිබුණා කල්ප 90කට පෙර ලෝකයට පහළ වූ ඒ විපස්සී බෝසත්ණන් වහන්සේගේ සිත කෙලෙසින් වැඩ කළාද සම්මා සම්බුද්ධත්වයට පත් වීමට පෙර කියන එක දැන ගැනීමට. එදා විපස්සී බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනයේ මත වැඩ සිටලා දැන් බුද්ධත්වයේ සඳහා කටයුතු කරගෙන යන වෙලාව. මෙහිදී උන්වහන්සේ කල්පනා කළා මේ ලෝකයේ ඉන්න සෑම සත්‍යයකටම වාගේ ජරා දුකක් තියෙනවා, ව්‍යාධි දුක් ඇති වෙනවා, මරණ දුක් ඇති වෙනවා. කුමක් නිසාද මේ මරණ ආදී දුක් ඇතිවන්නේ? ඒ දී උන්වහන්සේට පෙන්වන මේ ජාතිය නිසා, මේ විඥානය නිසා, ප්‍රතිසන්දි විඥානය ඇතිවීම නිසා මේ දුක්ඛ ස්කන්ධාව පහළ වෙන බව. ඊට හේතු බලනකොට පටිච්ච සමුප්පාද ධර්මයන් ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේට වැටහෙන්නට පටන් ගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් වදාළා අතකෝ භික්ඛවේ විපස්සිත බෝධිසත්වක ඒතද හෝසි. මෙන්න මේ විදිහට විපස්සී බුදුරජාණන් වහන්සේට අදහසක් පහළ වුණා එදා වජ්‍රාසන මත වැඩ සිටින විට. කුමක්ද මේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන කොටසයි අපි මේ විස්තර කරන්නට හදන්නේ. කිම්නකෝ සති විඥානං හෝති කිම් පච්චය විඥානಂತಿ. කුමක් ඇතිකල මේ විඥානය පවතිනවද? කිම් පච්චය විඥානං, කුමක් ප්‍රත්‍ය කොට කුමක් හේතු කොට මේ විඥානය හට ගන්නවද පවතිනවද?
එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා අපකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස යෝනිසෝ මනසිකාරා අවපඤ්ඤාය අபிසමියෝ රූපේකෝ සතේ විඥානං හෝති රූපපච්චය නාම රූපේකෝ සත විඥානං හෝති නාම රූපපච්චය විඥානಂತಿ. මේ නාම රූප දෙක තියෙන නිසා විඥානය තියෙනවා. නාම රූපපච්චය විඥාන, නාම රූප ප්‍රත්‍ය කොටගෙන විඥානය පවතින. අපි එදා කතා කළේ එහෙම නෙවෙයි. විඥානපච්චය නාම රූප. මෙතන ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත මේ විස්තර කරන්නේ. නාම රූපේකෝ සති විඥානං හෝති නාම රූපපච්චය විඥානං. නාම රූප යම් තැනක පවතිනවා නම් මේ පැවතීම හේතුයෙන් විඥානය පවතිනවා. මේ නාම රූප විඥාණයට සත්‍ය වෙනවායි කියන්නේ. මේක මේ ආයත තරමද්දරට තේරුම් ගන්නට අපහසු ඇති. මේ ආයත තේරුම් ගැනීමට පහසු වීම සඳහා මේ තියෙන ඊටම සරල අදහස පළමුවෙන් අපි ප්‍රකාශ කරනවා කාටත් තේරෙයි. ඊට පස්ව ඊට වඩා තරමක් දුරට ගැඹුරින් මේ අදහස අපි ප්‍රකාශ කරනවා. ඊටත් පසුව ඊටත් වඩා ගැඹුරින් ඒ අදහස අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන ගැඹුරු ප්‍රඥා අයට එක තේරෙයි. කාටත් තේරෙන අන්දමින් කතා කරනවා නම් අපි ඉස්සෙල්ලාම කතා කළේ විඥාන පත්‍යා නාම රූපං විඥාන නිසා නාම රූප පවතිනවා කියන එක. දැන් අපි කතා කරන්න යන්නේ නාම රූප පත්‍යා විඥාන නාම රූපය නිසා විඥානය පවතිනවා කියන එක. මෙහිදී විශේෂයෙන්ම මේ අය මතක තබා ගන්නට ඕන මෙතන අපි විඥානය කියලා කතා කළේ ප්‍රතිසන්දි විඥාණයට. අපි ඊට පසුව මේ ප්‍රතිසන්දි විඥාණය කියන වචනේ වෙනුවට භවාංගසිත කියලා ඒකට කතා කරනවා. එතකොට මේ භවාංගසිත වෙනම ධර්මයක්. ඒක තේරුම් ගන්න ඕනේ. භවාංගසිතට අමතරව අපේ මේ රූපස්කන්ධය සහ අපේ මේ චිත්ත සහ වේදනා සංඥා සංඛාර ආදී නාමස්කන්ධය වෙනම ධර්මයක්. ඒ කියන්නේ භවාංගසිත වෙන ධර්මයක්. අනිත් භවාංගයෙන් පිට තියෙන නාම රූප ධර්මයන් තවත් ධර්ම දෙකක්. මේක දෙකක් මිසක් එකක් නෙවෙයි. මේ දෙක වෙන වශයෙන්ම තේරුම් ගන්නට ඕන. දැන් අපි ගිය වාරයේදී කතා කළේ විඥාන පත්‍යා නාම රූපං විඥානය නිසා මේ නාම රූප ඇති වෙන ආකාරය. ප්‍රතිසන්දි විඥානයේ භවාංග සිත ඇති වුණා. ඊට පසුව ඒට අනුකූලව රූපස්කන්ධය සහ නාමස්කන්ධය වැඩි දියුණුවෙන් පවතිනවා. දැන් මේ අය කල්පනා කරන්න ගිය ආත්මයේ තිබුණු ඒ භවාංග සිත ගිය ආත්මයේදී නැති වුණා. ගිය ආත්මයේ තිබුණු නාම රූප දෙකක් ගිය ආත්මයේදීම නැතුව ගියා. අද ඒවා අපිට නැහැ. අපි මේ ආත්මයේ දැන් නාම රූප දෙකක් තියෙනවා අපිට. ඒ වගේම භවාංග සිතකුත් පවතිනවා. මේ භවාංග සිත පවතින්නේ ගිය ආත්මයේ කරන ලද කුසලයේ විපාක ශක්තිය මත. දැන් කල්පනා කරන්න ගිය ආත්මයේ අපි මරුණා වගේ මේ භවාංග සිත ක්‍රියාත්මක වීමට තියෙන කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය, පුණ්‍ය විපාක ශක්තිය ඡේවී ගියාට පසු මේ නාම රූප දෙක පවතිනවාද? භවාංග සිත පවතීමට තරම් හේතු භූතෝ අපේ කර්ම විපාක ශක්තිය සේවනාට පසුව මේ නාම රූප දෙකට පවතින්නට හැකියාවක් නැහැ. බිඳගෙන වැටෙනවා, මැරෙනවා. එතකොට ඒකෙන් පේනවා මේ විඥානයේ නාම රූප දෙක පැවැත්මට හේතු වෙනවායි කියන එක. දැන් කල්පනා කරන්නේ එකම දැන් අපේ කර්ණ ශක්තිය තියෙනවා තව අවුරුදු 15ක් 20ක් හෝ ජීවත් වීමට කියලා අපි දැන් හිතමු. ඒ කර්ම ශක්තිය එසේම පවතිද්දී කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපි උපක්‍රමයකින් මරලා දානවා. බෙල්ල කපලා හරි වෙඩි තියලා හරි කවර ආකාරයකින් අපි මරනවා. ඒ මරලා දානකොට අපේ තියෙන රූපස්කන්ධයක් නැතිව යනවා. අපේ තියෙන නාමස්කන්ධයක් නැතිව යනවා. මේ නාම රූප දෙක මෙතන මේ විදිහට නිරුද්ධ වුණාට පසුව අර භවාංග සිතට පවතින්නට හැකියාවක් තිබෙනවා. භවාංග සිතට පවතින්නට හැකියාවක් නැහැ. මොකද නාම රූප දෙක නිරුද්ධ වෙච්ච නිසා. මේ නිසා අර නාම රූප දෙක
විඥානය නිසා පවතිනවා. විඥානය නාම රූප දෙක නිසා පවතිනවා. මේක තවදුරටත් පැහැදිලි කිරීමට උපමාවක් කියන්න. අපේ ලෑලි දෙකක් එකට හේතු කරලා කේතුවක් වගේ සිටවලා තියෙනවා කියලා හිතන්න. පළවෙනි ලෑල්ල සහ දෙවෙනි ලෑල්ල. පළවෙනි ලෑල්ල පවතින්නේ දෙවෙනි ලෑල්ලේ උපකාරය මත. දෙවෙනි ලෑල්ල පවතින්නේ පළවෙනි ලෑල්ලේ උපකාරය මත. එතකොට පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල නිසා පවතිනවා. එකwidehatකින් දෙවෙනි ලෑල්ල පැවැත්වීමට පළවෙනි ලෑල්ල උපකාර වෙනවා අනික් අතින්. එලෙසින්ම දෙවෙනි ලෑල්ල පවතින්නේ පළවෙනි ලෑල්ලේ උපකාරය නිසා. ඒ වගේම තමන් අනිත් එක නිසා පවතින අතරම අනිත් එකේ පැවැත්මටත් අනිත් එක උපකාර වෙනවා. තේරුණාද මේ කියන කතාව? මේකට කියන්නේ අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යය කියලා. අර සූවිසි ප්‍රත්‍ය විස්තර කරන තැන් වල කියන්නේ අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යය කියලා. එකිනෙකට උපකාර වෙමින් පවතින දෙකක්. මේකෙන් එක ලෑල්ලක් ගත්තොත් එහෙම අනිත් ලෑල්ල කඩාගෙන වැටෙනවා. පවතින්නට හැකියාවක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් අපේ නාම රූප දෙක පවතිනවා විඥානය නිසා. ඒ කියන්නේ විඥානයේ පැවතීමට නාම රූප දෙක ආධාර වෙනවා. නාම රූප දෙක පැවතීමට විඥානයේ උපකාර වෙනවා. මෙසේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ ආධාරය සහ අනුබලය ලැබමින් මේ විඥානය සහ මේ නාම රූප දෙක පවතිනවා. එම නිසා අපිට කියන්නට පුළුවන් විඥාන පත්‍ය නාම රූපං කියන්නටත් පුළුවන්. නාම රූප පත්‍ය විඥානං කියන්නටත් පුළුවන්. මේ தත්ත්වයේ ඊටාම සුළු කාරණාවක් තේරෙන්නට ඕනේ හැම දිනෙකටම. ඒක මෙහි තියෙන ඊටාම සරල අදහස. මේට වඩා ටිකක් ගැඹුරින් මේක අපි කල්පනා කළොත් දැන් භවංගසිත සහ නාම රූප දෙකක් වශයෙන්ම දිගටම මේ ධර්ම දේශනාව අවසාන වන තෙක්ම සිතා ගන්නට ඕනේ. එකක් වශයෙන් ගන්නට එපා, එකක් නෙවෙයි. ගිය ආත්මයේ තිබුණු භවංගසිත නැති වුණා, ගිය ආත්මයේ තිබුණු නාම රූප දෙක නැති වුණා. දැන් මේ ආත්මේ අපට මේ ජීවිතේ භවංගසිතක් සහ නාම රූප දෙකක් ඇති වුණා. කුමක් නිසාද ඇති වුනේ? ගිය ආත්මේ අප කරන ලද කුසල අකුසල කර්ම ශක්තිය නිසා. ඒකට කර්ම භව කියලානේ පොත්පත්වල දැක්කනේ. ඒ කර්ම භව ශක්තිය තියෙන නිසා මේ ආත්මේ මේ නාම රූපයක් මේ භවංගසිත දිගටම පවතිනවා. ඒ කර්ම කියන්නේ මොනවද? කුසල කර්ම කියන්නේ මොනවද? කුසල අකුසල කර්ම කියලා අපි අදහස් කරන්නේ එක්කෝ කායික ක්‍රියාවක්, එක්කෝ වාචික ක්‍රියාවක්, නැත්නම් මානසික ක්‍රියාවක්. ඒ කායික වාචික ක්‍රියා මානසික ක්‍රියා තමයි කුසල හෝ අකුසල වන්නේ රහත් වූ කෙනෙකුට. එතකොට මේ මානසික ක්‍රියා කෙලින්ම නාමස්කන්ධයට අයත් වන්නේ. කායික ක්‍රියා සිදු වෙනකොට මොනවද ඇතිවන්නේ? ඒ නාමස්කන්ධයට අනුකූලව රූප කොටස් ඇති වෙනවා නැති වෙනවා. මේ අය දන්නවා ඇති අභිධර්මයේ ඉගෙන ගන්න අය මේ චිත්තජ රූප කියලා කොටසක් තියෙනවා. සිතෙන් පහළ වෙන රූප කොටස්. අපේ කුසල අකුසල සිදු කරනකොට මේ රූපස්කන්ධයක් පහළ වෙනවා. ඒ වගේම කුසල අකුසල සිදු කරනකොට නාමස්කන්ධයක් පහළ වෙනවා. කුසල අකුසල සිදු කරනවා කියන වෙලාවේ සිදුවන්නේ සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නාම රූප දෙකක් ඇති වී නැති වී යාම. ඒක තේරෙනවා. එතකොට ගිය ආත්මයේ තිබුණු නාම රූප දෙක නිසා අපි ඒකට ඉතින් භව සංස්කාර නැත්නම් කුසල සංස්කාර අකුසල සංස්කාර මේ වගේ කර්ම භව වෙන වචන පාවිච්චි කරන්නත් පුළුවන්. අපේ වචනයක් අපි යොදාගත්තත් දී ඇත්තේ අනුපිසයක් නෙවෙයි. නාම සහ රූප දෙකේ පැවැත්මයි. ඇතිවීම සහ නැතිවීම. දැන් ගිය ආත්මේ නාම රූප දෙක එතනස කර්ම වශයෙන් ඇති වෙලා නැති වෙලා ගියාසේම මේ ජීවිතෙත් අපි කර්ම රැස් කරනවා. මේ ජීවිතෙත් කුසල අකුසල කර්ම රැස් කරනකොට ඒ තුලින් සිදුවන්නේ මොනවද? මේ ජීවිතය තුල නාම රූප ඇති වී නැති වී යාම. එතකොට ඒ නාම රූප ගිය ආත්මයේ තිබුණු නාම රූප නිසා මේ ආත්මයේදී භවංග සිතක්
ඊට අනුකූලව වෙනත් රූප ස්කන්ධත් නාම රූප දෙකක් පහළ වී ගියා යනවා. දැන් මේ ආත්මයේ තියෙන නාමස්කන්ධයත් රූපස්කන්ධයත් නාම රූප දෙක නිසා ඊළඟ භවයට නැවත ප්‍රතිසන්දියක් ගෙන දෙනවා. තේරුණාද කියන කතාව? කලින් නාම රූපේ නිසා මේ විඥාණය පහළ වුණා. ඒ විඥාණය නිසා නැවත නාම රූප ඇති වෙමින් හේතු වෙමින් පවතිනවා. මේ දැන් පවතින නාම රූප දෙක නිසා අනාගතයේ නැවත ප්‍රතිසන්දි ගණක විපාකයක් වෙන දෙමින් භවංග සිතක් ඇති වෙනවා, ප්‍රතිසන්දි සිතක් ඇති වෙනවා. තේරුණාද කතාව? එතකොට අර කලින් තිබ්බ නාම රූප නිසා මෙතන විඥානය ආවා. මේ විඥානය නිසා නැවත නාම රූප ආවා. මේ දැන් පවතින නාම රූප නිසා නැවත විඥානය ඇති වෙනවා. මේකේ කෙලවරක් නැහැ නිවන් දක්නවා. සසර කියන්නේ ඒකයි. මෙහිදී පැහැදිලිවම අවබෝධ වන්නේ කුමක්ද? විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන කතාව. තේරෙනවද? දැන් මේකට එහා තව ටිකක් ගැඹුරින් අපි මේක කල්පනා කරලා බලන්නට ඕන. සාමාන්‍යයෙන් මෙතන විස්තර වේගන යන්නේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ විස්තරයක්. පටිච්ච සමුප්පාදයේ විස්තර කරනකොට බොහෝ අය විස්තර කරන්නේ බොහෝ පොත්පත්වල දැක්වෙන්නේ ආත්ම තුනකට භව තුනකට සම්බන්ධ කරලා. පෙර ආත්මයේ තිබුණු කුසල අකුසල කර්ම ශක්තිය නිසා මෙලොව ඉපදුනා. මෙලොව කුසල අකුසල කර්ම ශක්තිය නිසා ඊළඟ ආත්මයක් උපදිනවා. එතකොට පෙර ආත්මයයි මේ දැන් තියෙන භවයයි පසු භවයයි කියන භව තුනක් කරලයි පටිච්ච සමුප්පාදයේ සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. මේ දැන් කරන ලබන විස්තරයට ඒක තේරුම් ගැනීමට මේක එක භවයකට සම්බන්ධ කරන්න. කියන්නේ වර්තමාන භවයට පමණක් පටිච්ච සමුප්පාදය සම්බන්ධීකරණය කරන්නට සිදු වෙනවා. මේවා තේරෙනවද මන් දන්නේ. එතකොට දැන් අපි නාම රූප පත්‍ය විඥාන. එදා බෝධිසත්වෝ විපස්සී බෝධිසත්වෝ මෙලෙසින් සිටුවා. ඒක සූත්‍රයේ සඳහන් වෙනා මහා ප්‍රධාන සූත්‍රයේ කුමක් නිසාද මේ ජාති දුක ජරා දුක ඇතිවන්නේ? කුමක් නිසාද රෝග දුක් ව්‍යාධි දුක් ඇතිවන්නේ? මරණ දුක් ඇතිවන්නේ? අනන්ත ප්‍රමාණ දුක් උපදින්නේ. එතකොට පේන්නේ මොකද්ද? ජාතිය නිසා මේ ඔක්කොම දුක් ඇති වුණේ. ජාතිය කියේ මොකද්ද? ප්‍රතිසන්දි විඥාණය භවංග සිත. දැන් මේ ජාතිය ඇති වුණේ කුමක් නිසාද කියලා බෝධිසත්වෝ දැන් කල්පනා කරනවා. ජාතිය ඇති වුණු හේතුව වශයෙන් උන්වහන්සේට පේනවා කර්ම උපාදාන පත්‍ය භව. ජාතිය ඇති වුණේ කර්ම නිසා. කර්ම භව. අර මායිසලන් කියපු විදිහට. කර්ම කුසල අකුසල කර්ම ශක්තිය තිබුණ නිසා මේ ජාතිය ඇති වුණා. ගිය ආත්මේ කුසල අකුසල කර්ම රැස් කළේ යම්සේද එලෙසින්ම මේ ආත්මේ කුසල අකුසල කර්ම රැස් කරන නිසා අපි ගිය ආත්මේ අමතක කරලා මේ ආත්මයටම අපි මේ ධර්ම දේශනාව දැන් යොමු කරන්නට ඕන. තේරුණාද කියන කතාව? තේරුණා? එතකොට මේ ජීවිතයේ අපි දැන් කුසල අකුසල කර්ම රැස් කරනවා. කුමක් නිසාද කුසල අකුසල කර්ම රැස් කරන්නේ? කර්ම භව සම්පාදනය කරන්නේ. උපාදානයේ නිසා කර්ම භව රැස් කරනවායි කියලා දැන් විපස්සී බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වෙනවා. අපි අල්ලාගෙන සිටිනවා. භවයේ අල්ලාගෙන සිටිනවා. භවයෙන් භවයට යෑමට අපේක්ෂා කරනවා. ඒක නිසා සුගති භවවල ඉපදීමට නොඑක ආකාර සිල් රකින්නවා, භාවනා කරනවා, පොත්පත් කියවනවා. මේ ආදී කුසල අකුසල කර්ම රැස් කරනවා භවයේ උපාදාන කරගෙන සිටින නිසා. තවත් කෙනෙක් කාම වස්තුන් උපාදාන කරගන්නවා. ඒ කාම වස්තුන් උපාදාන කරගත්තු නිසා ඒ කාම වස්තුන් ලබා ගැනීමට ආරක්ෂා කරවීමට පිනවීමට නොඑක ආකාරයෙන් කුසල අකුසල කර්ම රැස් කරනවා. තව කෙනෙක් ආත්මය උපාදාන කරගන්නවා. මගේ ආත්මය කියලා ආත්මය පෝෂණය කරන්නට සතුටු කරන්නට පවත්වාගෙන යන්නට නොඑක ආකාර කර්ම රැස් කරගන්නවා. මේ උපාදානයේ නිසා මේ ආකාරයෙන් කර්ම රැස් වෙනවා. මේ ජීවිතයේ රහත් නොවූ සෑම කෙනෙක් තුළම මේ උපාදාන ප්‍රත්‍යයෙන් මේ ආකාරයෙන් කර්ම කුසල අකුසල කර්ම රැස් වෙනවා. පොහොගේ ආත්මයක් ඒකට අවශ්‍ය නැහැ. උපාදාන පවතින්නේයි කියලා දැන් බෝධිසත්වෝ සිතනකොට පේන්නේ මොකද්ද? තණ්හාව නිසා උපාදානය තියෙනවා කියලා. තණ්හා ආශාවක් නැත්තම් අපිට අල්ලා ගැනීමක් නැහැ.
භවයේ රැඳී සිටීමේ ආශාව තියෙන නිසායි භවය අල්ලන්නේ. කාම වස්තුන් කෙරෙහි ආශාව තියෙන නිසායි කාම වස්තුන් උපාදාන කරන්නේ. ආත්මය කෙරෙහි ආශාවක් තියෙන නිසායි ආත්මය උපාදාන කරන්නේ. මේ ආශාව පවතින්නේ කුමක් නිසාද කියලා බෝධිසත්වයේ බලනකොට දැන් පේනවා වේදනාව විඳීමට ඇති කැමැත්ත නිසායි මේ ආශාව පවතින්නේ. භවයේ රඳා සිට මේ ආශාව වේදනාව විඳීමේ විලා වේදනාවේ තෘප්තිය ලැබීමේ අපේක්ෂාව තියෙනවා. ඒ අපේක්ෂාව තියෙනකොට භවයේ රැඳී සිටීමේ දුක තේරෙන්නේ නැහැ. භවයේ රැඳී සිටීමේ ආදීනවේ පේන්නේත් නැහැ. භයානකත්වයේ පේන්නේත් නැහැ. මෝහයෙන් වැසී යන නිසා. එලෙසින්මයි කාම වස්තුන් එලෙසින්මයි ආත්ම ආදී උපාදානය. වේදනාව මිදීමේ තියෙන වේදනාවෙන් ලැබෙන තෘප්තිය ලබා ගැනීමේ අපේක්ෂාව තිබෙන නිසා අපි ආශා කරනවා. වේදනාවක් ගෙන දෙන්නේ නැත්නම් අපි කිසිවකටවත් අප ආශා කරන්නේ නැහැ. වේදනාව ඇතිවන හේතුව වශයෙන් බලනවා බෝධිසත්වයෝ දැන් ආපස්සට හැරිලා. අපේ ජීවිතයේ දැන් වේදනාව විඳිනා එකට ඇති වෙන හේතුව. එතෙන්දි පේනවා ඇහැ තුලින් වේදනාවක් විඳීමට නම් ඇහැට රූපයක් පේන්න ඕනේ. ඒක පිළිබඳ සිතක් ඇතිවන්නට ඕන. එතකොටයි ඇහැට පේන රූපයක් කෙරෙහි අපට වේදනාවක් ඇතිවන්නේ. සැප හෝ දුක් හෝ මඳහත් හෝ වේදනාවක්. කනක් තියෙන්න ඕනේ, ශබ්දයකුත් තියෙන්න ඕනේ. ඒ දෙක ගැටීම නිසා සිතකුත් පහළ වෙන්න ඕනේ. කනේ ඇසීම තුලින් යම් කිසි වේදනාවක් අපි විඳීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි අනිකුත් ඉන්ද්‍රියන්ට, නාසයට, දිවට, ශරීරයට, මනසට. මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ බෝධිසත්වයන්ට අවබෝධ වුණම පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. මේ පස්සේ ඇති වෙන්නේ කොහොමද? පස්සේ ඇති වෙන්නට නම් දැන් මේ ජීවිතයේ මේක ක්‍රියාත්මක වන ආකාරය බලන්න ආත්ම තුනකට මේ ජීවිතයට සම්බන්ධීකරණය කරලා. පස්සේ ඇතිවීමට නම් ඇත්ත වශයෙන්ම මේ ආයතන තියෙන්න ඕන, ඉන්ද්‍රිය ධර්ම තියෙන්න ඕන. උත්පත්තියම බිහිරෙන්නකොට කොච්චර ශබ්ද ඇහුණත් ඒ කාලෙලා ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ කාලෙලා විඥාන පහළවන්නේ නැහැ. ශබ්දේ අරමුණු කරගෙන තෘප්තියක් ලබන්නට බෑ. උත්පත්තියෙන් මන්ද මිනිහෙක් නම් ඔහුට රූපයක් දැකලා ඒකෙන් වේදනාවක් විඳින්නට බෑ. සුඛයක්වත් දුක්ඛයක්වත් මොකද ඇස් දෙක පේන්නේ නැති. ප්‍රධාන වෙන කරුණ ඒක නිසා මේ ආයතන. සලආයතන පත්‍ය පස්සෝ කියලා ඒක නිසා වදානවා. මොනවද සලආයතන කියන්නේ? අපි සලආයතන ගැන විස්තර කරනකොට ඒකේ තියෙන ගැඹුරු අර්ථ ආදී විදහා දක්වමින් දේශනේ පවත්වන්න දැනට තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි කියමු සලආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. දැන් ටිකක් ගැඹුරින් අහන්න. ඇස කියන්නේ රූපයක්ද නාමයක්ද? රූපයක්. කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, ශරීරය කියන්නේ රූපයක්. මනස කියන්නේ නාමයක්. එතකොට සලආයතන කියන තැන කතා කරන්නේ නාම රූප දෙක නේද? ඒක හොඳට පැහැදිලිද? ඒ සලආයතන ඇතිවන හේතුව වශයෙන් බුදුර බෝධිසත්වෝ ආපහු ගන්නවා. මොකක් නිසාද මේ සලආයතන ඇතිවන්නේ? නාම රූප පත්‍ය සලආයතන. ඉතින් මොකක්ද මේ කියන්නේ? සලආයතන කියන්නේ නාම රූප නම් දැන් තේරෙනවද? සලආයතන කියන්නේ නාම රූප නම් නාම රූප පත්‍ය සලආයතනං කියලා කතා කරනකොට නාම රූප පත්‍ය නාම රූපං කියන එක නෙමෙයි කියන්නේ. තේරෙනවද? නාම රූප නිසාම නාම රූප ඇති වෙනවා. ඒක හරියටම හරි. බොරු නෙවෙයි. නාම රූප නිසාම නාම රූප ඇති වෙනවා. ඒ ඇති වෙන නාම රූප නිසා අනාගතේ නැවත නැවත නාම රූප ඇති වෙනවා. මෙසේ නාම රූප ඇති වෙවි නැති වෙවි යාමම තමයි භවයේ රැඳී සිටීම සංසාර දුක අනුභව කිරීම කියන්නේ. දැන් අපි පටන් ගත්තේ මේ දුක ඇති වුණ හේතුව වශයෙන් ප්‍රතිසන්දි විඥානයේ නිසා කියන. තේරෙනවද? දැන් මේ නාම රූප දෙක ඇති වුණ හේතුව කුමක්ද? විඥාන පත්‍ය නාම රූපං. විඥානයේ නිසයි මේ නාම රූප දෙක ඇති වුනේ. දැන් කැරකිලා ආවේ පරාවර්තණය වුනේ කොතෙන්ද? පටන් ගත්ත තැනටම නැවත මේ කැරකිලා ආවේ පරාවර්තණය වුනේ. තේරුණා?
ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්ත්ව ඒ තද හෝසි විපස්සී අතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්ත්ව ඒ තද හෝසි විපස්සී බුදුරජාණන් වහන්සේට මෙලෙස හිතුණා. අච්චුදාවන්තිකෝ ඉදං විඥානං නාම රූප පච්චය නාකරං ගච්ඡති. අනේ මේ විඥානයේ කරා මේක ආපසු කැරකිලා එනවන්නේ. නාම රූප පච්චය නාකරං ගච්ඡති නාම රූප ප්‍රත්‍ය ඉක්මවා යන්නේ. තේරෙනවද මේ කියන කතාව? මේ ගැඹුරු දහම් මේවා. නාම රූපයේ විඥානයේ නිසා පවතින විඥානයේ නාම රූප පවතිනවා කියන කතාවෙන් මේ අපි කතා කරන්නේ. එතකොට අපි මේ පටිච්චසමුප්පාද චක්‍රයකට එක භවයකට සීමා කරලා කතා කරනකොට අර පටන් ගත්ත තැනටම නැවත කැටකිලා ආපසු ඒ මගුලි අපි මේ විස්තර කළේ. ඒ බව වැටහෙන කොටයි එදා විපස්සී බෝධිසත්වයන් වහන්සේට බෝධිසත්වයන්ට කල්පනා වුණේ අච්චුදාවන්තිකෝ ඉදං විඥානං නාම රූපච්ච නාපරං ගච්ඡති කියලා. මේ විඥානේ නාම රූප දෙක විඥාණයෙන් එනවා. විඥානේ නාම රූපයෙන් එනවා. ඒක කරකිනවා එතනම. ඊයින් ඉක්මවා යන්නේ. ඒක නිසා උන්වහන්සේ හිතනවා එතාවතා ජායේතවා ජීවේතවා ඡවේතවා උපජ්ජේතවා යතිදන් නාම රූපච්ච විඥානං විඥාන පච්ච නාම රූපං. යම් කෙනෙක් ලෝකේ ජායේතවා උපදිනාන ජීවේතවා ජීරාපත් වෙනවනම් ජරා ජීර්ණ වෙනවනම් ඡවේතවා චිත වෙනවනම් උප්පජ්ජතිවා නැවත උපදිනවනම් මොනවද යදිදං නාම රූපච්ඡ විඥානං විඥාන පච්ච නාම රූපං. නාම රූප දෙක නිසා විඥානයේ පැවැත්මත් විඥානයේ නිසා නාම රූප දෙක පැවැත්මත් හැර අන් කිසිවක් නෙවේ. තේරෙනවද ඒ කතාව? එතකොට උන්වහන්සේ උන්වහන්සේට පේනවා මේ දුක් කොට ඇතිවන හේතුව. ඒ මේ තස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස සම්දියෝ හෝති. මේ දුක් කොට සමුදයෝතිකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස උබ්බේ අනනිස්සතේස ධම්මේසු චක්ඛුන්නදපාදී ඥානන්නදපාදී පඤ්ඤාවදපාදී විඥාවදපාදී ආලෝකෝදපාදී. මේක සමුදයයි කියලා මහණෙනි විපස්සී බෝධිසත්වයන්න් වහන්සේට පෙරණැසෝ විරෝමී ධර්මයන් කෙරේ ඇස පහළ වුණා, නැන පහළ වුණා, ආලෝකයේ පහළ වුණා, ප්‍රඥාව ඉපදුණා. මෙතන කතා කරන්නේ දුක්ඛ සමුදය සත්‍ය ගැන. තේරෙනවද ඒ කතාව? එතකොට මේකේ අනිත් පැත්ත විස්තර කරනකොට මේ ආයත ටිකක් මේක තවත් අවබෝධ වෙවි. නාම රූප දෙක නිසා විඥානයේ පවතිනවා නම් විඥානයේ නිසා නාම රූප දෙක පවතිනවා නම් විඥානයේ නැති වෙනකොට නාම රූප නැති වෙන්නට ඕනේ. නාම රූප නැති වෙනකොට විඥානයේ නැති වෙන්නට ඕනේ. අතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස ඒකද හෝති. කිම්නුකෝ සති නාම රූපං හෝති කිම් පච්චා නාම රූපಂತಿ. උන්වහන්සේට කල්පනා වෙනවා කුමක් ඇතිකල මේ නාම රූප දෙක පවතිනවද? කුමක් ප්‍රත්‍ය කොට මේ නාම රූප දෙක පවතිනවද? එතකොට අතකෝ විපස්සිස්ස බෝධිසත්වස්ස යෝනිසෝ මනසිකාරා අවපඤ්ඤාය අபிසමියෝ විඥානේකෝ සති නාම රූපං හෝති විඥාන පච්චා නාම රූපං. උන්වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් යුතුව බලනකොට අபிසමය වුණා, ප්‍රත්‍යක්ෂව අවබෝධ වුණා. මොනවද? මේ විඥානය නිසා නාම රූප පවතිනවා, විඥානයේ ප්‍රත්‍යයකට නාම රූප ඇති වෙනවා කියලා. ඒකනේ අපි කලින් කලේ විඥාන පච්චා නාම රූපං. දැන් බෝධිසත්වෝ හිතනවා අතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස ඒතද හෝසි මෙලෙස හිතනවා. කිම්නුකෝ අසති විඥානං න හෝති කිස්ස නිරෝධා විඥානං නිරුච්ඡති. කුමක් නැති කල මේ විඥානය නැති වෙනවද? කුමක් දිවි කියලා නිරුද්ධ වූාට පසු විඥානය නිරුද්ධ වෙනවද? තේරෙනවද මේ කතාව? කල්පනාවෙන් ඇහෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. අතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස ඒතද හෝසි.
නාම රූපේකෝ අසති විඥානං න හෝති නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. නාම රූප දෙක නැත්තම් විඥානියකුත් නැතය. නාම රූප නිරුද්ධ වීමෙන් විඥානයත් නිරුද්ධ වෙනවායි. අතපෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වයේ තතෝසි යන්නේ විලාවේ විපස්සී බුදුරජ බෝධිසත්වයන්න් මහන්සියට මෙලෙස හිතෙනවා. අධිගතෝ කෝමයායම් මග්ගෝ සම්බෝධාය යදිදං නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝති. අධිගතෝ කෝමයායම් මග්ගෝ සම්බෝධාය සම්බුද්ධත්වයේ ලැබීම සඳහා වූ මාර්ගය මම අධිගමනය කළා. මොකද්ද? විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා විඥාන නිරෝධ. නාම රූප නැතිවීමෙන් විඥානය නැති වෙනවා. විඥානය නැතිවීමෙන් නාම රූප නැති වෙනවා. මේකයි සම්බුද්ධත්වයේ සඳහා තියෙන මාර්ගය කියලා අවබෝධයක් ඇති වුණා. නිරෝධෝ නිරෝධෝතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස පුබ්බේ අනුනස්සතේසු ධම්මේසු චක්ඛුන්නදපාදී ඥානන්නදපාදී පඤ්ඤාවදපාදී විද්‍යාවද. එකයි නිරෝධයයි කියලා මහණෙනි විපස්සී බුදුරජාණන් වහන්සේට කලින් නැසූ විරෝමේ පුදුමසහගත ධර්මයේ කෙරේ ඇස පහළ වුණා, නැද පහළ වුණා, ප්‍රඥාව ආලෝකයේ පහළ වුණා. මෙතන කතා කරන්නේ නිරෝධ සත්‍යය පිළිබඳ. තරමක් දුරට අවබෝධ වීමට මේ නිරෝධ සත්‍යය පිළිබඳ ඡායා මාත්‍රයක් අවබෝධ වීමට මෙහෙම හිතන්නේ දැන් බලන්න. ගිය ආත්මයේ තිබුණු භවංග සිතයි නාම රූප දෙකයි ඔක්කොම නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වුණාට පසුව මේ ජීවිතේ නැවත මේ නාමස්කන්ධ රූපස්කන්ධ පහළ වුණේ නැත්නම් අපේ දුක එදා කෙලවර වන්නට තිබුණා. ඒක ගැන සැකයක් නැහැ. දැන් මේ පවත්නා වූ මේ නාමස්කන්ධයත් රූපස්කන්ධයත් භවංග සිත මත පවතිනවා. ප්‍රතිසන්දි විඥානයේ කුසල විපාක ශක්තිය මත මේ කුසල විපාක ශක්තිය ක්‍රමයෙන් සේවෙමින් ගෙවි යන කුසල විපාක ශක්තිය අපේ සම්පූර්ණයෙන් නැති වුණාට පස්සේ කර්මයක් සේ වෙනවා. නැත්නම් ආයුක්කේ කම්මක්කේ උභයක්කේ කියලා හැම මරණ ගැන කතා කරනවානේ. අපි මේ කර්මයේ සේ වෙනවා, ප්‍රතිසන්දි ජනක කර්මයේ සේ වෙනවා වෙලාවේදී අපි මැරෙනවා. මැරුණාට පස්සේ මේ නාමස්කන්ධයත් රූපස්කන්ධයත් ඉවර වෙනවා. නැවත වරක් පුනර්භවයක් ගෙන දුන්නේ නැත්නම් ජාතියක් ගෙන දුන්නේ නැත්නම් මේ දුක්ඛන්දරාව මේ දුක්ගොඩ මොනවද වෙන්නේ? නිවි යනවා. එහෙමනම් දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ නාම රූප නිරෝධය දුක්ඛ නිරෝධ සත්‍යය. නිරෝධෝ නිරෝධෝතකෝ භික්ඛවේ විපස්සිත බෝධිසත්වස්ස බුබ්බේ අනුස්සතේ ධම්මේසු චක්ඛුන් උදපාදේ කීවේ. ඒ නිසා එහෙමනම් මේ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා අපි පිළිපැදිය යුතු මාර්ගයක් තියෙනවා. දැන් මෙතෙන්දී පේන්නට ඕනේ මේ අයට මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් මතු කරලා දෙන්නේ අන් කිසිවක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන. ඒක පැහැදිලිව අවබෝධ කරගන්න නිකන් මේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පාස්සෝ පාස්ස නිරෝධා වේදනා නිරෝධෝ ඔය විදිහට කියන්නට පුළුවන්කම නෙවෙයි. ඒ තුලින් මතුවන චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් හද තුලින් මතු කර ගැනීමයි අපි කළ යුත්තේ. මේ අයට මතකදී ගිය වාරයේදී අපි ප්‍රකාශ කළා. විඥානීය දුක්ඛ සත්‍ය වශයෙන් දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් ඒ විඥානයේ නිරුද්ධ වී යන ආකාරය දුක්ඛ නිරෝධ සත්‍ය වශයෙන් ඒ විඥානීය අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැකීමත් දුක්ඛ සත්‍ය වශයෙන් සමුදය සත්‍ය වශයෙන් දැකීමත් ඒ ප්‍රඥාවත් මාර්ග සත්‍ය වශයෙන් අපි විස්තර කළා. මේ අයට මතකයි. දැන් මෙතනත් ඒකමයි මේ සිදුවන්නේ. විපස්සී බෝධිසත්වයන්ට නෙවෙයි කවරෙක් හෝ නිර්වාණ ධාතුව අවබෝධ කරනවා නම් ওই ධර්මයේ ඒ ආකාරයෙන්ම අවබෝධ වෙනවා. තම තමාගේ ප්‍රඥාව මේ මට්ටමට අනුකූලව. එතකොට දැන් නැවත අපේ පුනර්භවයක් ගෙන දෙන්නේ නැත්නම් අපිට අපගේ මරණයෙන් පසුව මේ දුක සම්පූර්ණයෙන්ම නැති වී යනවා. පවතින්නේ මොකද්ද ලෝක ධාතුවේ? දුකක් තිබෙනවා, දුක්ඛ නිරෝධයක් තිබෙනවා. ඔය දෙකයි. මේ දුක් කොට දැල්වි පවතිනවා.
සම්පූර්ණයෙන් ප්‍රත්‍ය නැති වී ගොස් නිවී ගියාට පසු දුක නිරුද්ධ වෙනවා. ඒක නිසාම අපි කියන දුක්ඛ නිරෝධ සත්‍ය කියලා. දුක නැති වෙන එකම දුක නිරුද්ධ වීමම දුක්ඛ නිරෝධ සත්‍යයි කියලා. තේරෙනවද? නැවත නූපදින්නට නම් අපි මොකද්ද කළ යුත්තේ? උපදින හේතුව නැති කරන්නට ඕනේ. ඒකයි මාර්ග සත්‍ය කියන්නේ. තේරෙනවද? උපදින හේතුව වශයෙන් අපි දැක්ක කුමක්ද? කර්ම භව. කුසල අකුසල කර්ම රැස් කිරීම. ඒක තිබෙන තාක්කල් උපදිනවා. ඒ උපදීම තිබෙන තාක්කල් අපි දුකේ ගැලෙනවා. එම නිසා මාර්ග සත්‍ය වශයෙන් අපි දකින්නට ඕනේ මේ කුසල අකුසල කර්ම ඉපදීමේ ශක්තිය සම්පූර්ණයෙන් ප්‍රහීන කිරීමයි කළ යුත්තේ කියලා. මේ සඳහා අපි පිළිපැදිය යුත්තේ කෙසේද? බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ වදාළනවා අතකෝ වික්ඛවේ විපස්සී බෝධිසත්වෝ අපරේණ සමේන ඊට පස්සේ මහණෙනි මේ අවබෝධය ලැබුවාට පසුව ඒ කියන්නේ මේ සමුදය නිරෝධෝ ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් චතුරාර්ය සත්‍ය මතුවෙමින් අවබෝධ වූාට පසුව අපරේණ සමේන විපස්සී බෝධිසත්වයන්න් වහන්සේ පංච සුපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරාණං සමුදය ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ංගමෝති. මේ අවබෝධය ලැබුවාට පසුව නිරෝධයේ සමුදය පිළිබඳව විපස්සී බෝධිසත්වයන්න් වහන්සේ පංච සුපාදානස්කන්ධයේ උද්‍යප්ප්‍යානුපස්සී විහාසී මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල වාසය කළා වැඩ විසුවා. තස්ස වික්ඛවේ පංච සුපාදානස්කන්ධයේ උද්‍යප්ප්‍යානුපස්සිනෝ විහෙරතෝ නචිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්ඡේ. එසේ ඒ බෝධිසත්වයන්න් වහන්සේ පංච සුපාදානස්කන්ධයේ තියෙන ඇතිවීම නැතිවීම බල සිටින විට නචිරස්සේව බොහෝ කල්යන්නට මත්තෙන් ඉතා සුළු කලකින්ම ඉතා සුළු වේලාවකින්ම අනුපාදාය සියලුම උපාදානයන් අතහැරලා ආසවේහි චිත්තං විමුච්ඡේ සියලුම ආශ්‍රයන් සේකරලා සිත නිදහස් භාවයට පත් කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන් එහෙමනම් අපි කල යුත්තේ කුමක්ද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ තහත් භාවය ලැබීමක්. අපේ බලාපොරොත්තු නිර්වාණය අපේක්ෂා කිරීමට නම් ජාතිය කියන දෙන හේතුව සම්පූර්ණයෙන් මුලින්ුට්ටා දැමීමට නම් අප විසින් කළ යුත්තේ අන් කිසිවක් නෙවෙයි. පංච සුපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී පංච සුපාදානස්කන්ධී ඇතිවීම නැතිවීම දෙක දෙස බලමින් සිටින්නට ඕන. ඒ කියපු පාඩේ විස්තර කරන්නට පැය දෙකක් විතර යනවා. මොකද මේ රූපය, මේ රූප සමුදය, මේ රූප අත්ංගමේ නැතිවීම. මේ වේදනා, ඒ වගේ සංඥා, සංඛාර, විඥාන කියන ඒවාට සමුදය සහ ඇතිවීම සහ නැතිවීම විස්තර කරන්නට. ඒකට දැන් අවකාශ නැහැ. එම නිසා මේ පින්වත් අය කළ යුත්තේ කුමක්ද? මේ වර්තමාන පංචස්කන්ධ ලෝකයේ ඒ වර්තමානක වශයෙන්ම ඇතිවීම නැතිවීම සිදුවන විටම ඒ පංචස්කන්ධයේ සිදුවන ඇතිවීම නැතිවීම දැස බලා සිටීමයි කළ යුත්තේ. කුමක් සඳහාද? නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා. පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන්ම නිර්වාණ ධාතුව දිස්සෙනවා. ඒ දිස්සන නිර්වාණ ධාතුව දෙසට මේ ඉත්ත කැසුවා වගේ ඒකායන මාර්ගයක් අපිට වදාළලා පෙන්වලා දී තිබෙනවා. මේ මාර්ගයේ එදා ගමන් කරලා අනන්ත ප්‍රමාණ සත්‍ය නිර්වාණය සාක්ෂාත් කළා. අදත් යම් කෙනෙක් ඒ විදියට ගමන් කළා නම් පසුවටත් යම් කෙනෙක් ගමන් කරනු ලබනවා නම් ඒ අයට ඒකාන්තයෙන්ම මේ නිවන සාක්ෂාත් කරන්නට පුළුවන්. අපි ඒ නිසා මේ සුදේශනේ මෙතනින් අපි නිම කරනම් මේ අයට නැති රස්සේ අර සූත්‍රයේ තියෙන පරිදි වැඩි කල නොගොස්ම මේ උපා පංචස්කන්ධයේ යථා තත්ත්වය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි, මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න.